හරි. පුතේ අපි පස්වෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරන්නේ රූපයේ දී ඇති දත්ත අනුව පහත් සඳහන් කෝණවල අගයන් හේතු දක්වමින් සොයන්න. මෙතනදී මම ඔයාලට කතා කරනවා කතා කළ යුතු හැමදේම කතා කරනවා. අපි රේඛා දෙකක් තවත් රේඛාවකින් ඡේදනය වුණාම AB කියන රේඛාවයි CD කියන රේඛාවයි මෙන්න මේ AB කියන රේඛාවයි CD කියන රේඛාවයි තවත් රේඛාවකින් ඡේදනය වුණාම මම XY කියලා ගත්තොත් මෙන්න මේ XY කියන රේඛාවට අපි කියනවා තීර්යක් රේඛාවක් කියලා. නෝට් එකක් දාගන්න. මෙන්න මෙහෙම තරුවක් දාලා ලියන්න. රේඛා දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් රේඛා දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් ඡේදනය වන රේඛාව තීර්යක් රේඛාවක් ලෙස හැඳින්වේ. තීර්යක් රේඛාවක් ලෙස හැඳින්වේ. මෙහිදී තීර්යක් රේඛාව වනු ලබන්නේ මෙහිදී තීර්යක් රේඛාව වනු ලබන්නේ XY උදේ AB කියන රේඛාවයි CD කියන රේඛාවයි අතර මේ තීර්යක් රේඛාව මගින් ඇති වෙනම කෝණ. හොඳට බලන්න මේ නම් කරන කෝණ ටික A B C D E F G H. මොකොත් දන්නේ නැති ළමයෙකුට උනත් මේ දේ හරියටම අපි කරගන්න පුළුවන්. හොඳට බලාගන්න A B C D E F G H. පුතේ අපිට මුලින්ම උගන්වනවා ඉංග්‍රීසි හෝඩියේ F අකුරේ හැඩය ගන්න කෝණවලට අපි කියනවා අනුරූප කෝණ. ඉංග්‍රීසි හෝඩියේ F අකුරේ හැඩය ගන්න කෝණවලට කියනවා අනුරූප කෝණ කියලා. එහෙනම් මෙතනදී අනුරූප කෝණ වෙන්නේ ගන්න දෝ නිකන් දාන්නද? ඒ යන මේ පාඩම. ඒක තමයි නැත්තම් මම නිකන් ඉන්නවා කිය. මේන් ඈ පුතේ මයික් ඔෆ් කරන්න. මේන් ඈ බලන්න. අනුරූප කෝණ මෙතන අපිට අනුරූප කෝණ ලියන්න පුළුවන් AE BF DH CG. පුතේ මෙන්න මේ අනුරූප කෝණ සමාන වෙන්නේ ABCD ට සමාන්තර නම් හොඳට මතක තියාගන්න සමාන්තර රේඛා දෙකක් අතර ඇති වෙන අනුරූප කෝණාගයෙන් සමානයි. ඊළඟට අපි කතා කරනවා ඒකාන්තර කෝණ ගැන. ඒකාන්තර කෝණාගයෙන් සමානයි. ඊට පස්සේ අපි කතා කරනවා මිත්‍ර කෝණ ගැන. මිත්‍ර කෝණ යුගල පරිපූර්ණකයි. ඕක තමයි ප්‍රමේයයට අයිති වෙන්නේ. ලියාගන්න නෝට් එකක්. සමාන්තර රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන අනුරූප කෝණ සමාන වේ. අනුරූප කෝණ සමාන වේ. වරහන් ඇතුළේ ලියා ගන්න අනේක පස්සේ ලියමු. අනුරූප කෝණ සමාන වේ. ඊළඟට ඒකටම ක්‍රමවත් දාලා ලියා ගන්න ඒකාන්තර කෝණ සමාන වේ. ඒකාන්තර කෝණ සමාන වේ. ඒකාන්තර කෝණ සමාන වේ.
හා මිත්‍ර කෝණ යුගල පරිපූරක වේ. මිත්‍ර කෝණ යුගල පරිපූරක වේ. අපි දන්නවා ඒකාන්තර කෝණ කියන්නේ ඉංග්‍රීසි හොඩියේ Z අකුරේ හැඩය ගත්ත කෝණ. එහෙනම් මෙතනදී අපිට DF DG DF CE DF CE කියලා සලකන්න පුළුවන්. මෙතනදී අපි කතා කරොත් මිත්‍ර කෝණ ගැන. මිත්‍ර කෝණ DE D ධන E සමානයි 180යි. C ධන F සමානයි 180යි. හොඳට මතක තියාගන්න පුතේ, රේඛා දෙකක් සමාන්තර වෙනවා නම් එක තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන අනුරූප කෝණ 4 සමානයි, ඒකාන්තර කෝණ 2 සමානයි, මිත්‍ර කෝණ යුගල පරිපූරකයි. මේ ප්‍රමේය විලෝමය ගැන කතා කරනකොට විලෝමය කියනවා රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා එක අනුරූප කෝණ යුගලක් සමාන නම් හරි. ඒකාන්තර කෝණ යුගලක් සමාන නම් හරි. මිත්‍ර කෝණ යුගල පරිපූරකයි නම් හරි. ඒ රේඛා දෙක සමාන්තර වෙනවා කියලා අනිත් පැත්තට කියනවා. ඒ රේඛා දෙක සමාන්තර වෙනවා කියලා අනිත් පැත්තට කියන්න පුළුවන්. ඔන්න ඔය යටතේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් තියරි ටිකත් එක්ක මම උගන්වන්න තීරණය කරේ ඔයාලට හොඳ වෙන නිසා. එහෙනම් අපි මේක නෝට් එකක් දාගන්න. මේ රූප සටහන ඇඳලා අනුරූප කෝණ, මිත්‍ර කෝණ, ඒකාන්තර කෝණ ලියා ගන්න. ලියා ගන්න මේ ටික. අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ. අනුරූප කෝණ A සමානයි E, B සමානයි F, D සමානයි H, C සමානයි G. ඒකාන්තර කෝණ D සමානයි F, C සමානයි E. මිත්‍ර කෝණ E ධන D සමානයි 180යි, C ධන F සමානයි 180යි. හරි පුතේ, අපි ඊළඟ කාරණාවට යනවා. මේකේ මම ජ්‍යාමිතියේ ගොඩක් දේවල් වලට කියලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරිද? අපේ ජ්‍යාමිතියේ තියෙන මූලික ප්‍රමේය තමයි සරල රේඛාවක් තවත් සරල රේඛාවකින් කැපුණාම අපි මේකට කියනවා බද්ධ කෝණ කියලා. මුලින්ම හැදුණු හැටි පෙන්වන්නම් ඔයාලට. අපි බද්ධ කෝණයක් ඉගෙන ගන්නේ මෙන්න මෙහෙමයි. පොදු බාහුවක්, පොදු ශීර්ෂයක්, පොදු බාහුවේ දෙපස පිහිටි කෝණ බද්ධ කෝණ කියනවා. ඔන්න හොඳට මතක තියාගන්න, ලියා ගන්න නෝට් එකක් දාලා. පොදු බාහුවක්, පොදු ශීර්ෂයක්, පොදු බාහුවේ දෙපස පිහිටි කෝණ, පොදු බාහුවේ දෙපස පිහිටි කෝණ බද්ධ කෝණ ලෙස හැඳින්වේ. බද්ධ කෝණ ලෙස හැඳින්වේ. වාක්‍ය මුලින්ම කියනවා. පොදු බාහුවක් කමා පොදු ශීර්ෂයක් හා පොදු බාහුවේ දෙපස පිහිටි කෝණ බද්ධ කෝණ ලෙස හැඳින්වේ.
පුතේ අඳ ගන්න මේ රූප සටහන AO කියලා බාහුවක් තියෙනවා OB කියලා බාහුවක් තියෙනවා OC කියලා බාහුවක් තියෙනවා මෙතනදී පොදු බාහුව වෙන්නේ OB පොදු ශීර්ෂය වෙන්නේ O එහෙනම් පොදු බාහුව OB දෙපැත්තේ තියෙන කෝණ දෙක තමයි AOB BOC අපි කෝණයක් නම් කරද්දී අකුරු තුනකින් නම් කරනවා අකුරකින් නම් කරන අවස්ථාද තියෙනවා එහෙනම් අපිට කියන්න පුළුවන් AOB හා BOC බද්ධ කෝණ වේ AOB හා BOC බද්ධ කෝණ කියලා හඳුන්වනවා AOB හා BOC බද්ධ කෝණ කියලා හඳුන්වනවා පුතේ මේක ටිකක් සංකීර්ණ වෙනවා හොඳට බලා ගන්න අපි AOC ඍජු කෝණයක් විදියට සලකනවා අන්න අපි ඒකට කියනවා අනුපූරක බද්ධ කෝණ මොකද්ද මම කිව්වේ පුතේ අනුපූරක බද්ධ කෝණ එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් හොඳට බලා ගන්න AOB එකතු කිරීම BOC සමානයි අංශක 90යි AOB එකතු කිරීම BOC සමානයි අංශක 90යි සටහන් කරගන්න පුතේ අනුපූරක බද්ධ කෝණ අනුපූරක බද්ධ කෝණ පුතේ ඊළඟට කරන දේ බලන්න මෙන්න මේ AO කියන බාහුව අරන් මෙහෙම අදිනවා මෙහෙට මෙහෙම අදිනවා එතකොට අපිට එනවා මේ හොඳට බලා ගන්න OC කියලා මෙතන බාහුව තියෙනවා OB කියනවා මේ බාහුව මෙන්න මේ OA කියන්නේ AOC එකම සරල රේඛාවකට ගේනවා එකම සරල රේඛාවකට එතකොට ඔයාලට පේනවා AOB කියන්නේ මහා කෝණයක් BOC කියන්නේ සුළු කෝණයක් හැබැයි AOC කියන සරල රේඛාව මත තියෙන්නේ AOB එකතු කිරීම BOC සමානයි 180යි අපි මේකට කියනවා පරිපූරක බද්ධ කෝණ පරිපූරක බද්ධ කෝණ අන්න පුතේ ජ්‍යාමිතිය පළවෙනි ප්‍රමේය හැදෙනවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ යුගලයේ ඓක්‍ය ඍජු කෝණ දෙකකි කියලා අපි දන්නවා ඍජු කෝණයක් කියන්නේ අංශක 90යි නැ ඍජු කෝණ දෙකක් කියන්නේ අංශක 180යි නම් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ පරිපූරක වේ සටහන් කරගන්න මේක ජ්‍යාමිතිය පළවෙනි ප්‍රමේය ඔයාලා ජ්‍යාමිතිය අමාරුයි කියනවා නම් ජ්‍යාමිතිය ප්‍රමේය 42 ගැන අල්ප මාත්‍රයක්වත් බය වෙන්න එපා. ඒ ගැන 100% මම වග කියනවා. එහෙනම් ඔයාලා අද ඉගෙන ගත්තා පළවෙනි ප්‍රමේය සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ පරිපූරක වේ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ පරිපූරක වේ. හරි පුතේ ඊළඟ කාරණේට යනවා මම මේකදී ඊළඟ කාරණේට යන්නේ ඊළඟ අවස්ථාව ලක්ෂයක් වටා කෝණ එකතුව අපිට මෙන්න මෙහෙම ගොඩාක් තියෙනවා
O කියලා ගත්තොත් A B C D ලක්ෂයක් වටා කෝණ එකතුව ලියන්න ලක්ෂයක් වටා කෝණ එකතුව ලක්ෂයක් වටා කෝණ එකතුව අංශක 360කි 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 අද ගන්න රූප සටහන AOB එකතු කිරීම BOC එකතු කිරීම COD එකතු කිරීම AOD සමානයි අංශක 360යි සමානයි අංශක 360යි හරි පුතේ ඊළඟ කාරණයට යනවා ඔයාලා දන්නවා ජ්‍යාමිතීය ප්‍රමේය 42ක් තියෙනවා මේ ජ්‍යාමිතීය ප්‍රමේය 42කින් ජ්‍යාමිතීය ප්‍රමේය 42කින් අපි විභාගයට සාධනය දැන සිටිය යුතු 10ක් තියෙනවා සාධනය දැන සිටිය යුතු 10ක් තියෙනවා ඒ 10න් දෙකක් නේ විභාගයට අහන්නේ right මෙන් පළවෙනි එක ලියන්න රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ අගයෙන් සමාන වේ අගයෙන් සමාන වේ අගයෙන් සමාන වේ එනම් පුතේ AB කියන සරල රේඛාවයි CD කියන සරල රේඛාවයි එකිනෙක ඡේදනය වුණාම AOC සමාන වෙනවා BOD ට ඊළඟ එක AOD සමාන වෙනවා COB ට නැත්නම් BOC ට රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. පුතේ මේක සාධනය කරන්න හැටි මම සරලව කියලා දෙන්නම් හොඳට බලා ගන්න. මේක සාධනය කරන්න යනකොට මම මෙහෙම කියලා දෙන්නම්. මේක A මේකත් A මේක B මේකත් B. ඒ අපි හදන්න ගත්තොත් මෙහෙම කියන්න පුළුවන් නේද? කොහොම බලන්න මේක පෙන්නන හැටි. පෙන්නන්නේ මෙහෙමයි. AOC එකතු කිරීම BOC සමානයි 180යි. පුතේ AB කියන්නේ සරල රේඛාවක් AOC කියන එකයි BOC කියන එකයි එකතුව අංශක 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ පරිපූර්ණකයි. ඊට පස්සේ අය අපිට ලියන්න පුළුවන් BOD එකතු කිරීම BOC සමානයි 180යි. මේක අංක 1 මේක අංක 2 කියලා ගන්නවා. කොහොම අයත් තවක් කියලා දෙන්නම් පුතේ. මේ කෝණේ එකතුව 180යි මේ කෝණේ එකතුව 180යි. අපිට ජ්‍යාමිතියේ ප්‍රත්‍යක්ෂ පහක් උගන්වනවා.
ජ්‍යාමිතිය ප්‍රත්‍යක්ෂ පහක් උගන්වනවා. එකක් තමයි මෙන්න මේක. ලැබෙන අගය සමානයි. පළවෙනි ප්‍රත්‍යක්ෂය. දෙවෙනි ප්‍රත්‍යක්ෂය A සමානයි B කියලා කියනවා නම් දෙපැත්තෙන්ම එකම අගයක් අඩු කරපුවාම දෙපැත්තෙන්ම හරි පුතේ මම කියන්නම්. A සමානයි B කියලා තියෙනවා නම් දෙපැත්තෙන්ම එකම අගයක් අඩු කරපුවාම ලැබෙන අගය සමානයි. මේකට අපි කියනවා පළවෙනි ප්‍රත්‍යක්ෂය. A සමානයි B කියලා තියෙනවා නම් වහම ලැබෙන එකත් සමානයි. ඒකට අපි කියනවා තුන්වෙනි ප්‍රත්‍යක්ෂය කියලා. දෙපැත්තම එකම අගයෙන් ಗುಣ කරපුවාම ඒ ලැබෙන අගයත් සමානයි. හතරවෙනි ප්‍රත්‍යක්ෂය. පස්වෙනි එක මම ඔයාලට කියලා දෙන්නම් මෙහෙමයි. මේ කැපිටල් A කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා සමානයි කැපිටල් B ට. මේ කැපිටල් A කියන පුද්ගලයාම සමානයි C ට. A කියන පුද්ගලයා B ට සමානයි. A කියන පුද්ගලයා C ට සමානයි. එහෙනම් ප්‍රත්‍යක්ෂයක් හැටියට ගන්න පුළුවන් අපිට B සමානයි C. මෙන්න මේකට කියන පස්වෙනි ප්‍රත්‍යක්ෂය. මෙන්න මේ පස්වෙනි ප්‍රත්‍යක්ෂය මුල් කොටගෙන තමයි ජ්‍යාමිතිය අතිශය වැදගත් මේ ප්‍රත්‍යක්ෂ පහ පුතේ මම ඔයාලට වෙනම එක දවසක් සෙමිනාර් එකක් දාලා කරන්නම්. හරිද? මේ ප්‍රත්‍යක්ෂ එකෙන් තමයි මේ බලන්න. පළවෙනි එකේ AOC ධන BOC 180යි. දෙවෙනි එකේ BOD ධන BOC 180යි. මේ දකුණු අත පැත්තේ left hand side 180යි. එහෙනම් අපිට කියන්න පුළුවන් 1 සමානයි 2. 1 සමානයි 2. එහෙනම් AOC BOC සමානයි BOD BOC. පුතේ දෙපැත්තෙම BOC තියෙනවා. BOC ට BOC සුළුයි. AOC සමානයි BOD ට. AOC සමානයි BOD ට. අන්න ප්‍රතිමූලක කෝණ සමානයි කියලා අපි ඔප්පු කරගත්තා. නෝට් එකක් දාගන්න පුතේ. දැන් යනවා පුතේ අපි ගානට. ගාන මෙන්න මෙහෙමයි තියෙන්නේ. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. තීරක රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. තවත් තීරක රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. මේක අංශක 50යි. A E F C G D කියලා නම් කරලා තියෙනවා. අපෙන් අහනවා AEF කියන්නේ මේ කෝණය 50යි. AEF අංශක 50යි. පළවෙනි එකට උත්තරේ පුතේ අංශක 50යි. EFC අහනවා EFC මෙන්න මේ කෝණය අගය අහනවා. අපිට එතකොට ගන්න පුළුවන් මේ රේඛා දෙක සමාන්තරයි.
එහෙනම් මේ කෝණයට සමානයි. එහෙනම් EFC කියන්නේ 180න් 50ක් අඩු වුනහම 130යි. 130යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. අපෙන් අහනවා EFG EGF මේ කෝණය 50යි. මේක 130යි. EFG අපි දන්නවා පුතේ යන්න මෙතන තව වැදගත් ප්‍රමේයයක් තියෙනවා. හරිද? අපි දන්න කාරණයක් තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. එහෙනම් මේ බාහිර කෝණය 130යි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍ය 130ක් වෙන්න ඕනේ. එහෙනම් අපිට තුන්වෙනි එකට උත්තරේ 130යි. ලියන්න ඒ යටතේ ලියන්න. මේකත් වැදගත් ප්‍රමේයයක්. මේකත් විභාගයේ සෑහෙන තැන්වලදී අහනවා. සාධනය දැන සිටිය යුතු ප්‍රමේයයක්. ඒක සාධනය කරලා පෙන්නන්නද? ඔන්න කියන්න ටක් ගාලා සාධනය කරලා පෙන්නන්නද පුතේ? हाँ सर। right බලා ගන්න. මේ ඔයාලට අමතක වෙලා තියෙන සියලු කාරණා මතක් කරනවා. හොඳට බලා ගන්න. අපි ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේ BC පාදය මම D දක්වා දික් කරනවා. AB පාදයට සමාන්තරව C හරහා රේඛාවක් අඳිනවා. අපි ඒක CE කියලා නම් කරගන්නවා. පුතේ ප්‍රශ්න තියෙනවා පස්සේ අහන්නකො මගෙන් අහන්න. එකේ 5 2කටද 5 2කට උත්තරේ EFC නේ. EFC 130යි. EFC 130යි. හරි ඔයාලගේ මේ ආන්සර් සීට් එක වෙනම දාන්නම් ප්‍රශ්න තිබුණා. ඈ පුතේ? 5 3 වෙනි එකට කියන්න සර්. 5 3 වෙනි එකටත් 130යි. හරිද? ඒක තමයි මේ කියලා දෙන්න හදන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි කියන්නේ. පුතේ මේ පාදයේ සමාන්තරයි. හොඳට බලා ගන්න. එහෙනම් මෙන්න මේ කෝණයයි සමාන වෙනවා. ඉංග්‍රීසි හෝඩියේ F අකුරේ හැඩය අරගෙන තියෙන්නේ අනුරූප කෝණ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ABC සමාන වෙනවා ECDට. මේ සාධනය කරන්නේ හරිද විභාගයට සාධනය දැන සිටිය යුතු ප්‍රමේයයක් නිසා හොඳට බලා ගන්න. මෙන්න මේ කෝණයට සමානයි. AB කියන එකයි CE කියන එකයි සමාන්තරයි. Z අකුරේ හැඩය ගන්නේ BAC කෝණය සමාන වෙනවා ACE කෝණයට. දැන් පුතේ මම මේක අංක 1 කියලා ගන්නවා මේක අංක 2 කියලා ගන්නවා. මං අංක 1යි අංක 2යි එකතු කරනවා. මේක x කියලා හිතන්න. එහෙනම් මේකත් x. මේක y කියලා හිතන්න. එහෙනම් මේකත් y. මේ බලන්න. ABC BAC සමාන වෙනවා ECD ACE. පුතේ ACE ECD කියන්නේ ACD කියලා තනි එකකින් උත්තර දෙන්න පුළුවන්. තනි කෝණයකින්. එහෙනම් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. එහෙනම් මෙන්න මේ x ධන y සමාන වෙනවා මේ x ධන yට ACDට සමාන වෙනවා. ඔය විදිහටමයි පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ගන්නෙ.
ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව ගන්න මේ දෙපැත්තටම මේ විදිහටම හදාගෙන ගිහිල්ලා මේ කෝණය එකතු කරනවා. මේ කෝණය එකතු කරපුවම මේ කෝණ තුනේ අගය 180යි කියලා එනවා. මේ කෝණය දෙපැත්තටම එකතු කරපුවම මේ xy මේ කෝණය ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන 180යි. මේ තුන එකතු වුණාම 180යි. එහෙනම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන 180ට සමාන වෙනවා. ඔන්න ඔහම තමයි ඊළඟ ප්‍රමේය ඔප්පු කරගන්නේ. මේක චුටි නෝට් එකක් දාගන්න. හරි පුතේ මම ඊළඟ ප්‍රශ්නට යනවා. තිරස් පොළවේ එකිනෙකට මීටර් 200ක් දුරින් වූ A හා B ස්ථාන දෙකක් පිළිවෙලින් මීටර් 150ක් හා මීටර් 120ක් උස සිරස් කුළුණු දෙකක් පිහිටා ඇත. සුදුසු පරිමාණයක් තෝරාගෙන සුදුසු පරිමාණයක් ගන්න පුළුවන්. මම ගන්නවා පුතේ 1 සෙන්ටිමීටරයකින් මීටර් 20ක්. මම තෝරගන්න පරිමාණය තමයි 1 සෙන්ටිමීටරයකින් මීටර් 20ක්. එහෙනම් පරිමාණ රූපයක් අඳින්න. තිරස් පොළවේ එකිනෙකට මීටර් 200ක්. එහෙනම් මම මීටර් 200 20ෙන් බෙදනවා 10යි. එහෙනම් 10යි සෙන්ටිමීටර් අඳින්න ඕනේ. මීටර් 150 20ෙන් බෙදනවා 7.5යි. මීටර් 120 20ෙන් බෙදනවා 6යි. සෙන්ටිමීටර් 6යි. එහෙනම් ඔන්න මම අන්දා AB කියලා රේඛාවක් සෙන්ටිමීටර් 10ක් දිගයි. A ස්ථානයෙන් තියෙන මීටර් 150ක් කියන්නේ 7.5යි. B ස්ථානයෙන් තියෙනවා සෙන්ටිමීටර් 6යි. සෙන්ටිමීටර් 6යි. අපිට කියනවා පරිමාණ රූපයේ ඇසුරින් A හි පිහිටි කුළුණ මුදුනේ සිටින මිනිසෙකුට A හි පිහිටි කුළුණ මුදුනේ සිටින මිනිසෙකුට B හි පිහිටි කුළුණේ මුදුන පෙනෙන අවරෝහණ කෝණය. පුතේ නෝට් එකක් දාගන්න. S මට්ටමේ සිට පහළ බලන කෝණ S මට්ටමේ සිට පහළ බලන කෝණ අවරෝහණ කෝණ නම් වේ. අවරෝහණ කෝණ නම් වේ. ඉහළ බලන කෝණ ආරෝහණ නම් වේ. පුතේ මේකත් පොළොවට සමාන්තර රේඛාවක්, මේකත් පොළොවට සමාන්තර රේඛාවක්, මේකත් පොළොවට සමාන්තර රේඛාවක්. මේ කෝණය තීටා කියලා ගත්තොත් මේ කෝණයක් තීටා වෙනවා. මේ පාදය 10යි AB කියන එක, මේ පාදයක් 10යි. මේ B කුළුණේ උස සෙන්ටිමීටර් 6යි. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 6යි. මෙතන ඉඳන් මෙතෙන්ට 1.5යි. 1.5යි.
පුතේ මං ඊළඟට ඔයාලට වැදගත් දෙයක් උගන්වන්න හදන්නේ. හරිද? 9 වසරේ දරුවොත් ඉන්නවා නම් හොද්දට බලා ගන්න මේක අතිශය වැදගත්. හරිද? අපි ත්‍රිකෝණමිතික අනුපාත කියලා දෙයක් ඉගෙන ගන්නවා. ත්‍රිකෝණමිතික අනුපාත කියලා ඉගෙන ගන්නවා දෙයක්. ඒ ත්‍රිකෝණමිතික අනුපාත ඉගෙන ගන්නේ අනුපාත තුනක් ගැන ඉගෙන ගන්නවා. අපි මෙන්න මේ කෝණයට θ කියලා ගත්තොත්